ශ්‍රේණි පටන් ගමු මෙහෙම. හරි? සමාන ශ්‍රේණි කියන්නේ සංඛ්‍යා රටාවම කියලා අපි කිව්වනේ. සංඛ්‍යා රටා කීපයකට අපි ගිහිල්ලා ඉවර වෙලා ඒ වලින් අපි සමාන්තර ශ්‍රේණි අඳුරගෙන ඊට පස්සේ අපි කතා කරමු සමාන්තර ශ්‍රේණි ගැන. ඇත්තටම මේ පාඩමේදී අපිට තියෙනවා සූත්‍ර තුනක්. සමාන්තර ශ්‍රේණියක පදයක් හොයා ගැනීමේ සූත්‍රයක් තියෙනවා. හරි? ඊට පස්සේ සමාන්තර ශ්‍රේණියක එකතුවක් හොයා ගැනීමේ සූත්‍රයක් තියෙනවා. සමාන ශ්‍රේණියක පදයක් හොයා ගැනීමේ සූත්‍රයක් තියෙනවා. සමාන ශ්‍රේණි වල එකතුව සොයා ගැනීම සම්බන්ධයෙන් සූත්‍ර තියෙනවා. හරි? ඒ විදිහටම ගුණෝත්තර ශ්‍රේණි වලත් එහෙම තියෙනවා. අපිට තියෙන්නේ මේ පාඩමේ සංඛ්‍යා රටාව අවබෝධ කරගෙන නිවැරදි සූත්‍රයට ආදේශ කිරීමෙන් පිළිතුරු ලබා ගන්න. හරි? ඕක තමයි මේ පාඩම පුරාම කරන්න තියෙන්නේ. හරි. අපි වැඩේ පටන් ගමු. ඔය පාඩම ටියුට් එකේම කරගෙන යන්න පුළුවන්. අයි පොත ඕනේ නැහැ. පොත ඕනේ වෙන්නේ අපිට ගණන් කීපයක් හදන්න විතරයි. අන්තිමට විභාග ගණන් ටික හදන්න විතරයි අපිට ඕන වෙන්නේ. හරි. ටියුට් එක නැති අය ඉන්නවනම් මේ ප්‍රශ්න ලියලා ඉන්න අවශ්‍ය නැහැ. ස්ක්‍රීන් එකේ තියෙනවනේ. පහත එක් එක් සංඛ්‍යා රටාවේ ඊළඟ පද තුන ලියන්න. සංඛ්‍යා රටාව අවබෝධ කරගෙන ඊළඟට එන්න ඕන පද ටික ටක් ගාලා ලියලා ඉවර කරන්න. තුන පහ හත නවය. මෙතන දෙක දෙක වැඩි වෙවීනේ ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ඊළඟට 11 එනවා. ඊළඟට 13 එනවා. ඊළඟට 15 එනවා. හරිනේ. ටියුට් එක නැති අය ටියුට් එක අරගෙන මේ ටික සම්පූර්ණ කරගන්න නේ. දැනට ටියුට් එක නැත්තම් ඔල එක හරි කරගෙන යන්න වැඩි. මේකෙදි වෙලා තියෙන්නේ 3 3 අඩු වෙලා. එහෙනම් 6න් 3ක් අඩු වුණාම 3යි. 3න් 3ක් අඩු වුණාම 0යි. 0න් 3ක් අඩු වුණාම ඍණ 3යි. මේකෙදි මොකද වෙලා තියෙන්නේ? මේ කොහොමද ගත්තේ? ඊළඟට එන්න ඕන පද ටික කියන්න ටක් ගාලා 32 64 128 සහ 128 එනවා. මොකද මේ ශ්‍රේණිය හැදිලා තියෙන්නේ ಗುಣ කිරීම. දෙවරක් 2 4යි, 4 වරක් 2 8යි, දෙකෙන් ಗುಣ වෙලා තියෙනවා 16යි, 16 වරක් 2 32යි. ඒ ආදී වශයෙන්. ඊට පස්සේ එකේ මොකද වෙලා තියෙන්නේ? 10න් බෙදලා. බිඳුව අඩු වෙලානේ. බිඳුව අඩු වෙලා කියන්නේ 10න් බෙදිලා තියෙන්නේ. හරි? 10000 බිඳුවක් අඩු වුණා. ඒ කියන්නේ 10න් බෙදිලා 1000 වෙලා බිඳුවක් අඩු වෙලා 100 වෙලා ඒක බෙදුනම 10යි. ඒක ආපහු බිඳුවක් අඩු නම් 1යි. අවසාන එකේ මොකද්ද හිස් තැනට එන්නේ? 0.1. ඔව් 0.1යි. එහෙම නැත්නම් අපිට ඔකට උත්තරේ ලියන්න පුළුවන් 10න් 1යි කියලා. ඒත් ප්‍රශ්නයක් නෑ. 0.1 වෙන්නත් පුළුවන් 10න් 1 වෙන්නත් පුළුවන්. හරි? පස්වෙනි එක කොහොමද ගත්තේ? පස්වරක් දෙක 10යි 10ට එකක් එකතු වුණාම 11යි. 11යි. ඊට පස්සේ 11 වරක් දෙක 22යි ඒකට එකක් එකතු වුණාම 23යි. 23 දෙකෙන් ගුණ කරාම 46ක් එන ඒකට එකක් එකතු වුණාම 47යි. එහෙනම් 47 දෙකෙන් ගුණ වුණාම 94යි. එකක් එකතු වුණාම 95යි. 95 දෙකෙන් ගුණ වුණාම 190යි. 191යි නේද මෙතනට? ඔව් සර්. 191 දෙකෙන් ගුණ වුණාම කීයක් එනවද? 382. 382යි. එහෙනම් 383ක් එන්න ඕන උත්තරේ.
හරි දෙකෙන් ಗುಣ වෙලා එකක් එකතු වෙනවා. දෙකෙන් ಗುಣ වෙලා එකක් එකතු වෙනවා. එහෙමත් ගන්න පුළුවන් තව විදිහක් තිබ්බ මේක ගන්න පුළුවන්. මෙතන 6ක් එකතු වෙලා මෙතන 12ක් එකතු වෙලා මෙතනට 24ක් 48ක් 48 දෙගුණය 96ක් 96 දෙගුණය ඒ විදිහට එකතු කරලා ගන්නත් මේක පුළුවන්. හරි දැන් මෙතන අපි මම කියවනේ මුලින්ම සංඛ්‍යා රටාවම තමයි මේ ශ්‍රේණි විදියට හඳුන්වන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ මුල් සංඛ්‍යා රටා දෙකේ මෙන්න මේ මුල් සංඛ්‍යා රටා දෙකේ තියෙන්නේ යම්කිසි ගාණක්. ඔකට අපි හරියටම කියනවා පොදු අන්තරයක්. එකම අගයක් එකතු වෙවි හරි අඩු වෙවි හරි ගිහිල්ලා තියෙනවා. හරි? මේ 3 4 කියන ප්‍රශ්න දෙකේ සංඛ්‍යා රටා දෙකේදී තියෙන ලක්ෂණය තමයි එකම ගාණකින් ಗುಣ වෙවි හරි බෙදි බෙදී හරි ගිහිල්ලා තියෙනවා. හරි? මේ පස්වෙනි එක ඉතින් ගාණ හදන එක්කෙනාගේ හිතුමනාපෙට හදනවා. ඒකට එහෙම නීතියක් නැහැ. ඕවා තියෙනවා ඔය රැකියාවලට එහෙම යනකොට අභියෝගිතා පරීක්ෂණ තියෙනවා. බඳවා ගැනීම තරඟ විභාග තියෙනවා. හරි? ඒ වගේ ඒවලදී ඒ ප්‍රශ්න පත්‍රය හදන එක්කෙනාට හිතෙන රටාව අපිට හිතෙන්න ඕන. මේ ගාන හැදුවේ මට හිතෙන රටාව ඔබට හිතෙන්න ඕන. නැති වුණොත් ඔක ගාන හදා ගන්න බැරිව. එහෙම තියෙනවා. දැන් උඩම මුල් දෙක එකතු වෙවි හරි අඩු වෙවි හරි ගිහිල්ලා තියෙනවා. යම් කිසි නීතියක් තියෙනවා. ඊළඟ දෙකේ තියෙන ಗುಣ කිරීම බෙදීම. හරි? අවසානයේ ඉතින් කැමති විදිහකට හිතා ගන්න පුළුවන්. ක්‍රම දෙකකට අපි කතා කරන්නේ. හරිද? ඒතර අපි කතා කරන්නේ මේ හිතන විදියට හදන ඒවා ගැන නෙවෙයි. අපි මේ අවුරුද්දේ සමාන්තර ශ්‍රේණි පාඩමේදී කතා කරනවා යම් කිසි අගයකට එකම ගාණක් එකතු වෙවි හරි අඩු වෙවි හරි හැදෙන සමාන්තර ශ්‍රේණි ගැන. ලබන අවුරුද්දේ කතා කරනවා එකම ගාණකින් ಗುಣ වෙවි හරි බෙදි බෙදී හරි යන ගුණෝත්තර ශ්‍රේණි ගැන. එතකොට අපි සමාන ශ්‍රේණි ගැන හරියට ඉගෙන ගැනීමු. කියන්නේ මුල් අවස්ථාවේ ඔබට දීලා තියෙන සමාන්තර ශ්‍රේණි. සංඛ්‍යා රටාවම තමයි සමාන්තර ශ්‍රේණි. හරි? රයිට්. ටික පහලින් ඇති මේ වගේ කොටුවක්. එතන ලියන්න මාතෘකාව සමාන්තර ශ්‍රේණි කියලා. මාතෘකාව සමාන ශ්‍රේණි කියලා ටියුට් එකේ තියෙනවා. සමාන්තර ශ්‍රේණි. ශ්‍රේණි නෙවෙයි ශ්‍රේණි. සමාන්තර ශ්‍රේණි. එකම ගාණක් එකතු වෙවි හරි අඩු වෙවි හරි හැදෙන සංඛ්‍යා රටාව. එකම ගාණක් එකතු වෙවි හරි අඩු වෙවි හරි හැදෙන සංඛ්‍යා රටාව තමයි සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ. ඔය එකතු වෙන හරි අඩු වෙන හරි ගාන අපි හඳුන්වනවා පුතේ පොදු අන්තරයක් කියලා. හරි? අඳුරගත්තා? එකතු වෙවි හරි අඩු වෙවි හරි හැදීගෙන යන සංඛ්‍යා සමූහයක් තමයි සමාන්තර ශ්‍රේණියක් කියන්නේ. අන්න අර එකතු වෙන හරි අඩු වෙන හරි ගානට අපි කියන්නේ පොදු අන්තරයක් කියලා. හරි පොදු අන්තරය කියලා. නම් මේ පන්තිදිත් ඔක් කතා කරනවා. එහෙනම් සමාන ශ්‍රේණියක් කියන එක මෙන්න මෙහෙම අර්ථ දක්වන්න පුළුවන්. පොදු අන්තරයක් සහිත සංඛ්‍යා සමූහයක්. එහෙම නැත්නම් පොදු අන්තරයක් සහිත සංඛ්‍යා රටාවක් සමාන්තර ශ්‍රේණියක් ලෙස හඳුන්වනවා. අපි ලියමු. පොදු අන්තරයක් සහිත සංඛ්‍යා සමූහයක්. සමාන්තර ශ්‍රේණියක් ලෙස හැඳින්වෙනවා. පොදු අන්තරයක් සහිත සංඛ්‍යා සමූහයකට තමයි අපි සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ. උදාහරණ ටියුට් එකේ උඩ තියෙන උදාහරණ දෙක බලලා ලියන්න. හරි පළවෙනි එකයි දෙවෙනි එකයි උතන ලියාගත්තා නම් හරි.
3 5 7 9 කම ගානක් එකතු වෙවි තමයි මේක හැදිලා තියෙන්නේ. දෙක දෙක එකතු වෙලා තියෙන්නේ. මේ පොදු අන්තරය 2යි. 15 12 9 මේක අඩු වෙවි ගිහිල්ලා තියෙන එකම ගාන. 3ක් අඩු වෙවි ගිහිල්ලා තියෙන්නේ. නම් පොදු අන්තරේ ඍණ 3යි කියන්නේ. තව ඉදිරියට තියෙන හින්දා ශ්‍රේණියක්. ඔන්න සමාන ශ්‍රේණියක හැඳින්වීම. පොදු අන්තරයක් තියෙන සංඛ්‍යා රටාවකට පොදු අන්තරයක් තියෙන සංඛ්‍යා සමූහයකට තමයි සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ. අතර තිබු උදාහරණ දෙක අපි මෙතනට ගත්තා. ඊට පස්සේ අපි කතා කරනවා පොදු අන්තරය ගැන. හරි අර එකතු වෙවි හරි අඩු වෙවි හරි යන ගානනේ පොදු අන්තරය කියන්නේ. හරි මෙන්න මෙතන අපි මාතෘකාව ලියමු. ඔය එක පිටුවේ තියෙන මේ ඔක්කොම. හරි එකම පිටුවේ තියෙන මේ ටික ඔක්කොම. පොදු අන්තරය මේ පොදු අන්තරයට සම්මත අකුරක් තියෙනවා. ඒ අකුර මතකද කාට හරි? 9 පන්තියේදී. මොකද්ද පොදු අන්තරයේ අකුර? simple D අකුර. ඒකත් ලියාගන්න. අපි යටින් ලියමු. සමාන්තර ශ්‍රේණියක ඇති සමාන්තර ශ්‍රේණියක ඇති ඕනෑම පදයකින් සමාන ශ්‍රේණියක ඇති ඕනෑම පදයකින් සමාන ශ්‍රේණියක ඇති ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කිරීමේ අනිත් එක තේරෙනවනේ අන්තරය කිව්වම අඩු කරන්න තියෙන්නේ කියන එක. අන්තරය කියන්නේ ගණිතයේ අඩු කිරීම කියන එක. හරි? ඊට පෙර පදය අඩු කිරීමෙන් පොදු අන්තරය ලබා ගත හැකියි. ඕනෑම පදයකින් ඊට පෙර තියෙන පදය අඩු කරලා අපිට පොදු අන්තරය ගන්න පුළුවන්. හරි? D කියලා තමයි ඒක හඳුන්වන්නේ. සමහර අය මේක මතක තියාගන්නවා මෙන්න මෙහෙම. පෙර පදය අඩු කිරීම පසු පදය කියන. වැරදක් නැහැ. හරි? පොදු අන්තරය කියන්නේ පෙර පදය අඩු කිරීම පසු පදය. කියන්නේ ඕනම පදයකින් ඊට කලින් පදය අඩු කරනවා. මම ඔය ඕක මම පාවිච්චි කරන්නේ නැහැ. නිකම් පටලව ගන්න. ඕනම පදයක් අරගෙන ඊට කලින් එක්කෙනා අඩු කරන්න ඕන. මේ බලන්න. 9 හිතුවොත් 9ට කලින් එකකින් අඩු කරනවා. 9න් අඩු කරනවා 7ක්. ඒතර පොදු අන්තරය 2යි. හරි? ඔයාලට ලේසි තැනකින් අඩු කරන්න. ඔයාලට පුළුවන් ඕන නම් 7න් 5 අඩු කරන්න. ඒ 2යි. මේක වෙනස් වෙන්නේ නැහැ. ඕන නම් පුළුවන් 5න් 3 අඩු කරන්න. කැමැති පදයක් අරගෙන ඔයාලට සුළු කරන්න ලේසිම තැනින් ගන්න. හැබැයි 3 ගන්න බෑ. 3ට කලින් පදයක් නැහැනේ. හරි? ඕනම තැනකින් පදයක් අරගෙන ඊට පෙර පදයෙන් අඩු කරනවා. හරි? පෙර පදේ පසු පදේ කියලා මතක තියාගන්න එකට මම කැමති නෑ එච්චර. මම හින්දා ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඕනම පදයක් අරගෙන ඊට කලින් තියෙන එක්කෙනාව අඩු කරනවා. අඩු කරේ 9න් 7. ඔයාලට ඕනම් පුළුවන් 7න් 5 අඩු කරලා පෙන්නන්න. ඔයාලට ඕනම් පුළුවන් 5න් 3 අඩු කරලා පෙන්නන්න. පොදු අන්තරය එකම ගානක් තමයි
මේකේ ඕන තැනකින් ගත්තම ලැබෙන්නේ. හරි. දෙවෙනි එකත් හදලා දාන්න ඉතින්. උතනම උදාහරණයක්. දෙවෙනි එකත් මම කියලා දෙන්නම්. උතර ගණන් ටිකක් තියෙනවානේ. ඔබට හදන්න. එතකොට මේකේ ඔයාලට කැමති තැනක් ගන්න පුළුවන්. මට ලේසි තැන විදිහට මම ගන්නම් 9න් 12. ඔයාලට ලියන්න පුළුවන් තැන් මොනවද? 6 ගත්තොත් කීයද අඩු කරන්න ඕනේ? 6 ගත්තොත් 9 අඩු කරන්න. 9 ගත්තොත් 9 ගිලියලා තියෙනවා 12 අඩු කරන්න. 12 හිතුවොත් 15 අඩු. ඉස්සරහට අඩු වෙන්නේ. ඉස්සරහට අඩු වෙන්නේ. කැමැති පදයකින් ඉස්සරහට අඩු වෙනවා. එතකොට උත්තරේ මෙතන ඍණ 3ක් එනවා. අඩු වෙවි යනවා. ඒ කියන්නේ මේකේ තේරුම. හරි. ඔන්න තියෙනවා ගණන් ටිකක්. මෙතන ගණන් 3ක් තියෙනවා. විනාඩි පිටුවේ තියෙනවා ගණන් 4ක්. මේ 3 හදලා ඉවර කරන්න ටග්ගාල. කියන්න බලන්න පළවෙනි එකේ පොදු අන්තරය කීයද එන්නේ කියලා. දෙකයි. බලමු. හරි. කැමති තැනක් ගන්න. මම ගන්නවා 12. 12න් අඩු කරනවා 10. ඊට පෙර පදයෙන් ඉස්සරහට අඩු කරන්න ඕනේ. මේකේ උත්තරේ 2. මේකේ පොදු අන්තරය කීයද එන්නේ? ඍණ 3. ඍණ 3යි. මම ගන්නවා 21න් අඩු කරනවා 24. ඒකට ඍණ 3. අර කැමති තැනකින් අඩු කරන්න පුළුවන්. මේකේ පොදු අන්තරය කීයද? මේකේ පොදු අන්තරය කීයද? නැද්ද මේකේ පොදු අන්තරය? ඉවරයි කියපුවා. 1. 2යි. හරි. මේක වැඩි වෙලා තියෙන රටාව. ධන උත්තරයක් එන්න ඕන. ධන ඍණ ප්‍රශ්න එන්න පුළුවන් දැන්. මේ පාඩම පුරාටම ධන ඍණ ප්‍රශ්න එන්න පුළුවන්. මම ලීස් දෙනින් ගන්නවා. 1න් අඩු කරනවා ඍණ 1. කොහොමද මේ? එහෙම නැත්තම් පැත්තකින් ඔක්කොම ටික ලියන්නම්. 1න් අඩු කිරීම ඍණ 1. ඕකෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් ගන්න පුළුවන් ඍණ 1න් අඩු වෙනවා ඍණ 3. ඕකෙන් ගන්නත් පුළුවන්. නැත්තම් ගන්න පුළුවන් ඍණ 3න් අඩු වෙනවා ඍණ 5 කියලා. හරි. ධන ඍණ ඉතින් පැටලෙනවා නම් සමාන ශ්‍රේණි බැරි වෙන්න පුළුවන් ඈ. ඒකට මෙහෙම ගත්තොත් මෙතන එක ළඟ ලකුණු දෙකක් තියෙනවා කියන්නේ ಗುಣ වෙනවනේ. ධන 1යි. 1 1යි 2යි. මෙහෙම ගත්තොත් උත්තරය. මෙතන ඍණ 1 එනත් ධන 3 එනවා. ඍණ 1යි ධන 3යි කියන්නේ ඒත් ධන 2යි. විරුද්ධ වර්ගයයි අඩු වෙනවා. එතන ධන 5 වෙනවා. ඒත් උත්තරේ ධන 2ක්. ප්‍රතිචාර අඩුවෙන් ආවේ. ඒ කියන්නේ ධන ඍණ පටලවගෙන තියෙනවා. එක්කෝ නැත්තම් සදිස් සංඛ්‍යා සුළු කරන නීති අමතක වෙලා තියෙනවා. නැවතත් කියනවා ඒවා ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පාඩමේ ඉස්සරහට. සමාන්තර ශ්‍රේණි නෙවෙයි බැරි. ධන ඍණ බෑ. ඒක ඉතින් ඕනම පාඩමකට පොදු ලක්ෂණයක්. ධන ඍණ බැරි වුණොත් එහෙම ගණන් හදාගන්න බැරි වෙන්නේ. හරි. මෙන්න ඊළඟ 4. හරි. මේ ටිකට මොනවද අපු පොදු අන්තර කියලා බලමු. හරි. මම මේ ටික වෙනම පැත්තකින් හදන්නම්. හරි. 4 වෙනි එකේ පොදු අන්තරය අපිට ගන්න පුළුවන්. කැමති තැනක් ගන්න. මම මේකට තෝරගන්නවා 1න් 3ක් අඩු කරනවා කියලා. හරි. ඒතර උත්තරේ මේකට එන්නේ ඍණ 2යි. පස්වෙනි එක ගත්තොත් මම මේ දෙන්න ගන්නවා. 2.4න් 2.1ක් අඩු වෙනවා. ඉස්සරහට අපි අඩු කරන්න. කැමති තැන 1.8න් 1.5 අඩු කරන්නත් පුළුවන්. හරි. ඒ ගැන මම ආයි කතා කරන්නේ නැහැ. ඔයාලට කැමති තැනකින් ඉස්සරහට අඩු කරන්න.
0.3ක් තමයි මේකේ නිවැරදි උත්තරය. හරි. එතකොට මේ භාග ගණන් වලට එහෙම බයයි. හරි. අපිට තේරෙනවා එකතු කිරීම අඩු කිරීම තියෙන්නේ මේ පාඩමේ. හරි. එකතු කිරීම අඩු කිරීම තියෙන්නේ මේ පාඩමේ. එතකොට ඉතින් සදිස් සංඛ්‍යාව වෙන්න පුළුවන්, භාග වෙන්න පුළුවන්, පූර්ණ සංඛ්‍යාව වෙන්න පුළුවන්. ඔබ එකතු කරන්න අඩු කරන්න ඉගෙනගෙන තියෙන ඕනම සංඛ්‍යා වර්ග මේක ඇතුලේ තියෙන්න පුළුවන්. ඒතර මට ලේසි කියලා හිතනවා මෙන්න මෙතනින් ගන්න එක. හරි ඕන තැනකින් ගන්න පුළුවන්. 6යි 4න් එකෙන් මම අඩු කරනවා 6ක්. 6යි 4න් එක කියන එකේ සරල තේරුම 6යි කාලක් කියන එක. 6යි කාලකින් 6ක් අඩු වුණාම කාල ඉතුරු වෙන්න එපා. පොදු හරානම්ම නම් ඕනේ නැහැ මේකට. එහෙම හදන්නත් පුළුවන් ඉතින්. මිශ්‍ර සංඛ්‍යාවක් කරගත්තා, මිශ්‍ර සංඛ්‍යාවක් නෙදී විෂම භාගයක් කරගත්තා, හරය සමාන කරගත්තා. එහෙම හදන්නත් පුළුවන් ඉතින්. මේ වගේ එකක් 10 වසර ළමයෙකුට ඉතා පැහැදිලිව පේනවනේ. නේද? 6මාරෙන් 6යි කාලක් අඩු වෙනවා. ඒකට කාලයි ඉතුරු වෙන්නේ. ඒක සරල දෙයක්. අවසාන එකට මම ගන්නවා මෙතන. භාග ගණන් දෙකක් හදලා බලමු. 6යි 2න් එකෙන් අඩු කරනවම 7යි 4න් එක. මනෝමෙන් ගන්න පුළුවන් බැරි නෑ. 7යි 4න් එකෙන් 6 අඩු කරා නම් උත්තරේ ගන්න පුළුවන් ලේසියෙන්. හරි? ඒ රටාවේ පොඩි අවුලක් තියෙනවා තේරෙනවා හැබැයි. ඒ රටාව වැරදි. ඒ රටාව වැරදි පුතේ. ඒ රටාව මම දීලා තියෙනවා වැරදි. මොකද එක එක තැන් වලින් හිතුවොත් එක එක ඒවා ලැබෙන්නේ. හරි? මේක දැන් නේ මෙතනදී වැඩි වෙලා මෙතනදී ආපහු අඩු වෙලා ආයි මෙතන අඩු වෙලා මෙන්න මෙතන තමයි මේ අවුල තියෙන්නේ. ඒ ගාන අපි අයින් කළා දාමු. අඩු කරලා ගන්න පුළුවන් එක එක අයට එක එක උත්තර එන්නේ එතකොට. මොකද මේ රටාවක් නෑ මේකේ. වෙනස් වෙලා තියෙනවා මේ. නිකන් සරලව හිතන්න. මෙතන 6 7යි 4න් එක වෙලා. වැඩි වීමක් වෙලා ආයි අඩු වෙලා. ආයි අඩු වෙලා. එහෙම වෙන්න බෑනේ. වැඩි වෙනවා නම් වැඩි වෙන්න ඕනේ. එකතු වෙවීම යන්න ඕනේ. අඩු වෙනවා නම් අඩු වෙන්න ඕනේ. අඩු වෙවීම යන්න ඕනේ. එතකොට ඒ ගාන එතන මගේ වැරද්දක් තියෙනවා. ගාන දාපු මගේ වැරද්දක් තියෙන්නේ. ඒ ගාන එතන අයින් කළා දාන්න. දැන් එකම. හරි. දැන් මේ වගේ ගානක් ආවා කියලා කලබල වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් පොදු හරයක් අරගෙන ගාන විසඳන්න තියෙන්නේ. භාගයේ අඩු කිරීම අපි දන්නවනේ. හරි. අඩු කරන්න ඉගෙනගෙන තියෙන ඕනම වර්ගයක් එන්න පුළුවන්. දශම වෙන්න පුළුවන්, භාග වෙන්න පුළුවන්, සති සංඛ්‍යා වෙන්න පුළුවන්. right. දෙවෙනි ප්‍රශ්න. මේක ටිකක් වෙනස් ප්‍රශ්නයක්. අහන්නේ පහත එක් ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි වන්නේදයි නිර්ණය කරන්න. මේ ශ්‍රේණි සමාන්තර ශ්‍රේණිද කියලා අපිට දීලා නැහැ. පහත එක් ශ්‍රේණි පහත සමාන්තර ශ්‍රේණි කියලා නැහැ. මේ කලින් ප්‍රශ්නේ එහෙම තිබ්බා. කලින් ප්‍රශ්නේ තිබ්බේ පහත එක් සමාන්තර ශ්‍රේණි වල පොදු අන්තරය හොයන්න කියලා. හරි? මෙදී පහත එක් සමාන්තර ශ්‍රේණි වල පොදු අන්තරය හොයන්න කියලායි ගානේ දීලා තිබ්බේ. එහෙනම් අපි ස්ථිරවම දන්නවා මේ තියෙන සමාන්තර ශ්‍රේණි. දැන් මෙතනදී මේ දෙවනි ගානේදී මෙතන දීලා තියෙන සංඛ්‍යා සමූහයක්. හරි? මෙතන දීලා තියෙන සංඛ්‍යා සමූහයක්. මේවා සමාන්තර ශ්‍රේණිද කියලා තමයි ඔබ එන්නේ. ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණි වෙනවද කියලා නිර්ණය කරා. දැන් අපි ඉගෙන ගත්තනේ එක කාරණාව මොනවටද සමාන්තර ශ්‍රේණි කියලා කියන්නේ? මොනවටද සමාන්තර ශ්‍රේණි කියලා කියන්නේ? පොදු අන්තරයක් තියෙන සංඛ්‍යා සමූහයකට. එතකොට මේ ශ්‍රේණියේ තියෙන්න ඕනේ එකම ගාණක් එකතු වෙලා හරි අඩු වෙලා හරි. ඉතින් අපි බලනවා. අහගන්න. වැරදියට ඔළුවට දාගන්න එපා. හරිද? කලින් ගානේ තිබ්බේ සමාන්තර ශ්‍රේණි වල පොදු අන්තරය හොයන්න කියලා. මේක අහන්නේ මේ වල තියෙන්නේ එකම පොදු අන්තරයක්ද කියන එක. පොදු අන්තරය නියතයිද? එකම පොදු අන්තරයක්ද? මොකද පොදු අන්තරයක් තිබුණොත් තමයි මේක සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ.
මේ බලාගන්න. එතකොට අපිට මේක එක තැනකින් නිර්ණය කරන්න බෑ. හරි? ඔය ටියුට් එකේ ඉඩ තියෙන ප්‍රමාණය හදාගන්න ඉස්සරහින් ඉඩ මදි නම් මේ ස්ලයිඩ් එක පාවිච්චි කරන්න. හරි? මේ බලන්න. මෙතන අපි ගත්තොත් පොදු අන්තරයේ මට හොයන්න වෙනවා මේ ශ්‍රේණිය පුරාම. ශ්‍රේණිය පුරාම පොදු අන්තරය හෙව්වම එකම උත්තරයක් එනවා නම් තමයි සමාන ශ්‍රේණියක් වෙන්නේ. ඒතකොට මෙතනින් අඩු කරලා ගත්තම 3යි. හරි? ඊළඟ තැනනුත් ගන්න වෙනවා. මොකද එක තැනක් හරි වෙනස් වෙලා තිබ්බොත් පොදු අන්තරය කියන එක නැති වෙනවා, වෙනස් වෙනවා. 11න් අඩු කරනවා 8ක්. එතකොට 3යි. මේකෙන් තීරණය කරන්න බෑ. ඉස්සරහ එක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. 8න් අඩු කරනවා 5ක්. අන්න 3. එකම ගාණක් අපිට ලැබුණා. එහෙනම් මේක සමාන ශ්‍රේණියක් කියලා අපිට නිර්ණය කරන්න පුළුවන්. අපි ඒක වගන්තියකින් ලියනවා. ඔබට ඉඩමදි නම් ටියුට් එකේ මේ පැත්තෙන් ලියන්න. මෙහෙම ලියන්න පුළුවන්. එම නිසා මේ වගන්තිය ලියන්න හුරු වෙන්න ඕනේ. විභාග ගණන් වලදී පවා මෙහෙම අහනවා. අපි හේතුවත් එක්කම ලියනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පොදු අන්තරය 3 වන. එහෙම නැත්නම් 3ක් වූ සමාන්තර ශ්‍රේණියකි. හරි? ඔක ලියා ගන්න කලබල වෙන්න එපා. අපි ඊළඟ ගානත් බලමු. 7න් අඩු වෙනවා 5. ආයිත් කියනවා සමාන්තර ශ්‍රේණියක් දීලා පොදු අන්තරය හොයන්න තිබ්බොත් එක තැනකින් වැඩේ ඉවරයි. මොකද සමාන ශ්‍රේණියක් කියලා කියනවනේ සිංහල. මේකේ සමාන ශ්‍රේණියක් කියලා කිව්ව නැති හින්දා තමයි පොදු අන්තරය හැමතැනම හොයන්නේ. අනේ චූටි කාරණාව තේරුම් ගන්න. සමාන ශ්‍රේණියක් නම් පොදු අන්තරයක් තියෙන්නේ. එක තැනකින් ගත්තම හරි. කැමති තැනකින්. අපි කලින් හදපු ගණන් සෙට් එක වගේ. මේකේ කියන්නේ නැහැනේ සමාන ශ්‍රේණි කියලා. අපිට කියන්නේ සමාන ශ්‍රේණිද කියලා යහන්න. ඒතර මෙතන පොදු අන්තරය 2 වෙනවනේ. එහෙනම් මේකේ මුළු රටාවෙම 2 තියෙන්න ඕන. අපි බලමු. 5න් අඩු කරනවා 3ක්. ඒ 2ක් කියලා. දැන් ඒ තීරණය කරන්න බෑ. තව ජෝඩුවක් තියෙනවා අපිට බලන්න. 3න් අඩු කරනවා 2ක්. අන්න උත්තරේ 1යි. එහෙනම් මේකේ පොදු අන්තරය නියත නැහැ. ඒ සමහර තැන්වල 2 තියෙනවා, සමහර තැන්වල 1 තියෙනවා. අර මට වැරදිලා රටාවක් දුන්නේ කලින් ගන්න. සමහර තැන්වල එකතු වෙනවා, සමහර තැන්වල අඩු වෙනවා. එහෙනම් මේකට කියන්න පුළුවන්. මේකට පොදු අන්තරයක් නැහෙනේ. අපිට විභාගවලදී සාමාන්‍යයෙන් සමාන ශ්‍රේණි ගානේ සමාන ශ්‍රේණි නොවන එකක් දෙන්නේ නැහැනේ. හරිද? නමුත් සමාන ශ්‍රේණි කියන්නේ මොකක්ද කියලා හරියට ඔලුවට යන්න තමයි මේ ගණන් ටික දාලා තියෙන්නේ. මේ සමාන්තර ශ්‍රේණියක් නොවේ. එච්චරයි. සමාන්තර ශ්‍රේණියක් නොවේ. දැන් සමහර වෙලාවට මුළු රටාවම බලන්න ඕනේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මුළු රටාවම බලන්න ඕනේ නැහැ. හරි? මම මෙහෙම උදාහරණයක් කතා කරන්නම්. කියලා දෙන වෙලාවට හරියට අහගෙන ඉන්න ඕනේ. අවබෝධ වුණා නම් තනියම වැඩේ කරගන්න පුළුවන්. හරි? දැන් මේ රටාව මම මෙහෙම දෙන්නම් 2 3 4 7 කියලා දුන්නා කියලා හිතන්න. එතකොට D අපි හොයනවා මෙතනින්. 4න් 7ක් අඩු වෙනවා 7න් 4ක් අඩු වෙනවා 3යි. ඊළඟට 4න් 3ක් අඩු වෙනවා 1යි. ආය අනිත් එක බලන්න දෙයක් නැහැ. ආය 3න් 2 අඩු කර කර බලන්න දෙයක් නැහැ. කෙලින්ම කිව්ව හැකි මේක සමාන ශ්‍රේණියක් නෙවෙයි කියලා. හරි? උපරිම අවම අවස්ථා දෙකකින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් සමාන ශ්‍රේණි නොවන ඒවට. හරි? එකම ගාන රිපීට් වෙවි යනවා නම් තමයි සමාන්තර ශ්‍රේණියක් බවට පත් වෙන්නේ. හරි. ගණන් දෙක ඉවර කරන්න. තව ගණන් 3ක් තියෙනවා. මම ගණන් 3ක් මෙතනට දාලා තියන්නම්.
ටියුට් එක නැති අය ඉන්න හින්දා හරි සාකච්ඡා කරන්න ඊට පස්සේ හරි වැඩේ පටන් ගන්න තුන්වෙනි එකෙත් බලන්න පොදු අන්තරයේ එක නියතයිද කියලා හතරවෙනි එකෙත් බලන්න පොදු අන්තරයේ නියතව આવොත් සමාන ශ්‍රේණියක් වේ කියලා නවත්තන්න එපා හේතුවත් එක්කම ලියන්න මේ පොදු අන්තරයේ 5 වූ සමාන ශ්‍රේණියක මේ පොදු අන්තරයේ ඍණ 2 වූ සමාන ශ්‍රේණියක මේ විදිහට ශ්‍රේණියට ගැලපෙන විදිහට ලියන්න හරි අපි වැඩි සාකච්ඡා කරගෙන යමු හරි කීප දෙනෙක් ඉවර කරලා තියෙනවා. එතකොට මම ආයි ගාන ලියන්නේ නැහැ. මෙතනින් මම පොදු අන්තරය ගන්නම් ඍණ 17න් අඩු කරන්න ඕනේ ඍණ 13ක්. එතකොට මේක මනෝමයෙන් ගන්නත් පුළුවන්. එකම જાතියයි අඩු වෙනවනේ ඉතින් කොහොමද? නැත්නම් මේක විසඳලා ගන්නත් පුළුවන් මෙහෙම. ඍණ 17 එකතු කිරීම 13 වෙනවා ඍණ ධන වෙලා. උත්තරේ ඍණ 4යි. ඕකමද මුළු ශ්‍රේණියෙම තියෙන්නේ කියලා බලන්න වෙනවා. හරි? ඍණ 13න් අඩු වෙන්න ඕනේ ඍණ 9ක්. ඒක ධන 9 වෙනවනේ. උත්තරේ ඍණ 4 වෙනවා. හරි? ඊළඟ අවස්ථාවේදී දැනට නම් හරි ඍණ 9න් අඩු වෙන්න ඕනේ ඍණ 5ක්. එතන ධන 5 වෙනවනේ. ඍණ ධන වෙලා උත්තරේ ඍණ 4යි. එහෙනම් හරි. ඒක පුළුවන් මේක ලියන්න නේද? මේක දින වෙලාව අඩු කරගන්නවා. දැන් ලියනවා. එම නිසා මේ පොදු අන්තරය ඍණ 4 වූ සමාන්තර ශ්‍රේණියක. ඍණ 4 වන සමාන්තර ශ්‍රේණිය. හරි. හතරවෙනි ප්‍රශ්නෙට. 8න් අඩු වෙනවා 5. එතකොට 3යි. ඊළඟ අවස්ථාව ගත්තොත් 5න් අඩු වෙනවා 2. ඒත් 3යි. දැන් තීරණය කරන්න බෑ පොදු අන්තරය 3 වෙච්ච සමාන ශ්‍රේණියක් කියලා. තව එකක් තියෙනවා චෙක් කරන්න. වෙන්නේ නැත්නම් එකෙන් ඉවරයි, දෙකෙන් ඉවරයි. දෙකෙන් අඩු වෙනවා ඍණ 1. හරිනේ. එතකොට මෙතන මම මේ ඉස්සරහට දිගාරින්නම් ඍණයි ධන වෙලා ධන 1 වෙනවා. ඒත් 3යි. එහෙනම් ප්‍රශ්න ඉවරයි. මේ පොදු අන්තරයේ 3 වූ සමාන්තර ශ්‍රේණිය. 3 වන සමාන ශ්‍රේණිය. අවසාන එක. ඉඳ තියෙන විදිහට මේ පැත්තෙන් ගන්නම් මම. ඍණ 5න් අඩු වෙනවා ඍණ 2ක්. එතකොට උතන තියෙන කතන්දරය වෙන්නේ ඍණ 5 එකතු කිරීම 2නේ. උතරේ ඍණ 3යි. වරහන් දෙමිය යුතු නෑ. මම ඍණ 4ට දැම්මේ නෑනේ. ඊට පස්සේ ඍණ 2කින් අඩු වෙනවා 2ක්. දැන් මේ දෙන්නම ඍණ විදිහට අපිට පේන්නේ. සති සංඛ්‍යා පාඩම උගන්වන්න වෙලාවක් නෙවෙයිනේ මේක. මෙතන උත්තරේ ඍණ 4යි. අන්න වෙනස් වුණා. ආයි අනිත් එක කීය වුණත් අපිට වැඩක් නැහැ. අනිත් එකේ ඍණ 3ක් එන්නේ වැඩක් නැහැ. වැඩක් නැහැ. වෙනස් වෙලා දැම්ම මේක පේලි දෙකෙන්ම වෙනස හොයාගත්තා. එහෙනම් ලියන්න පුළුවන්. එම නිසා මෙය සමාන්තර ශ්‍රේණියක් නොවේ කියලා. මේක සමාන ශ්‍රේණියක් නම් වෙන්නේ නැහැ. පොදු අන්තරයක් ආවේ නැහැ. හරිද? මුලින් කියපු කාරණාව නැවතත් කියන්නම් මම. සමාන්තර ශ්‍රේණියක් බව දීලා තියෙනවා නම් පොදු අන්තර හැමතැනම හොයන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නේ වෙනස්. මේකෙදි කියන්නේ සමාන්තර ශ්‍රේණියක් බව පෙන්වන්න. සමාන ශ්‍රේණියක් වන්නේදයි නිර්ණය කරන්න. තීරණය කරන්නයි දෙන්නේ. තව චුටි කොටසකට අපි යනවා. තව චුටි කොටසකට අපි යනවා. දවස් 3ක් 4ක් විතර කරන්න වෙනවා මේ පාඩම. කියන්නේ මාසෙක පුරාම කරන්න වෙනවා පාඩම. right. තුන්වෙනි පිටුවේ තියෙනවා තුන්වෙනි ප්‍රශ්නේ. පළමු පදයේ 2ද පොදු අන්තරයේ 3ද වන සමාන්තර ශ්‍රේණියක මුල් පද 5 ලියන්න කියලා කියනවා. දැන් සමාන ශ්‍රේණියක් හැදෙන හැටි අපි පැහැදිලිවම දන්නවා.
පොදු අන්තරේ එකතු වෙවි යන්නේ. එකතු වෙවි යන්නේ වල එකතු වෙවි යනවා, අඩු වෙවි යන්නේ වල අඩු වෙවි යනවා. එතකොට මේක මම දීර්ඝව මෙහෙම හදලා පෙන්නන්නම්. ඒතර පළමු පදේ 2නේ. ඒතර පළවෙනි එක්කෙනා 2 කොහොමද? ඊළඟ එක හැදෙන්නේ පොදු අන්තරේ 3යිනේ. එකතු වුණාම 5යි. ඊළඟ කීයක් වෙන්න ඕනද ළමා? 8ක් වෙන්න ඕන. 3ට එකතු වෙන පොදු අන්තරේ 3යිනේ. 5ට එකතු වෙනවා 3. එතකොට 8. ඊපස්සේ 8ට එකතු වෙනවා තව 3. අන්න පොදු අන්තරේ එකම ගාන යන්නේ. ඒතර උත්තරේ 11. අවසානෙට 11ට එකතු වෙනවා 3. 18. මනෝමයෙන් ගන්න පුළුවන් බැරි නෑ. හොඳේ. නමුත් මේක පිළිවෙලට හදලා පෙන්නන්න. මුල් පද 5 ලියන්න කියනවා. පළවෙනි පදයේ 2, ඊළඟට 5, ඊළඟට 8, ඊළඟට 11, ඊළඟට 14 මෙන්න මුල් පද 5 ශ්‍රේණියක් හින්දා තවදුරටත් තියෙන බව පෙන්වනවා. හරි මුල් පද 5 ලිව්වා. ගාන ওই නිල් පාටින් හදපු කොටස මනෝමයෙන් වාට ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නිල් පාටින් හදපු ටික මනෝමයෙන් ගන්න පුළුවන්. නමුත් අපිට ගානේ මේ පාඩම ඉස්සරහට මෙතනින් දෙයක් ඉගෙන ගන්න තියෙන හින්දා ඔය පිළිවෙලටම ගාන හදන්න. පළවෙනි පදයේ 2 පොදු අන්තරය එකතු වෙනවා 2ට 3. හරි 5යි. ඊට පස්සේ 5ට 3 8යි. ඒ විදිහට ගන්න. ඉවර වෙන අය මේකත් හදන්න. මම උතනින්ම තිබ්බා. මේක ගත්තොත් මේකේ පළවෙනි පදයේ ඍණ 5නේ. ඒක අපිට හදන්න ඍණ 5නේ. මේක හරි. ඊට පස්සේ ඍණ 5ට එකතු වෙනවා ඍණ 3. පොදු අන්තරේ ගණිත කර්මයෙන් සිද්ධ වෙන්නේ අඩු කිරීම වෙන්න පුළුවන්. හරි. ඍණ 5යි ඍණ 3යි දෙන්නම එකම જાතිය. ඍණ 8යි. ඊට පස්සේ ඍණ 8ට එකතු වෙනවා ඍණ 3. ඍණ 11. වරහන් ගැන ලොකුට හිතන්න එපා. ඍණ 11ට එකතු වෙනවා මේ වරහන් ඇතුලේ හැම වෙලේම මම දාලා තියෙන පොදු අන්තරය. ඒකට ඍණ 14. ඍණ 5 ඉඳලා 3ක් අඩු වෙනවා. ඍණ 8යි. ඍණ 8 ඉඳලා තවත් 3ක් අඩු වෙනවා. ඕකනේ සාමාන්‍ය විදිහට කිව්වොත්. හරි. ඍණ 5 ඉඳලා 3ක් අඩු වෙනවා. ඒ කියන්නේ ඍණ 3ක් කියලා තියෙන්නේ. 3ක් අඩු වෙනවා. ඍණ 5 ඉඳලා තවත් 3ක් අඩු වෙනවා. ඍණ 8යි. ඍණ 8 ඉඳලා තවත් 3ක් අඩු වෙනවා. ඍණ 11. ඍණ 11 ඉඳලා තවත් 3ක් අඩු වෙනවා. ඍණ 14යි. ඍණ 17 ඉඳලා තවත් 3ක් අඩු වෙනවා. ඒක ගණිතයෙන් ලියනකොට පොදු අන්තර එකතු කිරීමක් විදිහට ලියන්න ඕන.
ඍණ 17යි. එහෙනම් මේ රටාව වෙන්නේ ඍණ 5 ඍණ 8 ඍණ 11 ඍණ 14 ඍණ 17. කතනක් අල්ලගත්තා නම් දිගටම ලියන්න බලමු. හරි. ඊළඟ ප්‍රශ්නේ පොඩි printing mistake එකක් තියෙනවා. මෙන්න මෙතන පස්වෙනි ප්‍රශ්නේ. එතන හදාගන්න පුතේ පළමු පදය ඒද. මෙතන මේ ස්පිල්ලක්ද මොකක්ද දෙයක් ඇදලා දෙනවා. එතනට දාගන්න A කියලා. පළමු පදේ ඒද පොදු අන්තරේ Dද. ඌ සමාන්තර ශ්‍රේණියක මුල් පද පහ ලියන්න කියලායි තියෙන්නේ. පළමු පදේ ඒද පොදු අන්තරේ Dද වන සමාන්තර ශ්‍රේණියක මුල් පද පහ ලියන්න කියලායි තියෙන්නේ. එතකොට ඒක හරි ලේසි. පළමු පදේ A නේ කොහොමද Aමයි. දෙවැනි පදේ හැදෙනවා එතකොට A ට D එකතු වෙලා. මේක සුළු කරන්න බැහැනේ අපිට. එතකොට A එකතු කිරීම Dමයි. හරි. එතකොට දෙවැනි පදේ හරි තුන්වෙනි පදේ හැදෙන්නේ කොහොමද ළමයි? මේ සමාන ශ්‍රේණිය. පළවෙනි පදයට පොදු අන්තරය එකතු වෙලා ඔව්. පළවෙනි පදයට පොදු අන්තරය එකතු වෙලා දෙවැනි පදේ හැදෙනවා. මම මෙහෙම ලියන්නම්. මෙන්න T1. හරි. මේ T දාන්න එක අපි 9 පන්ති ඉඳලා දන්නවනේ. ඒතර තුන්වෙනි පදේ හැදෙන්නේ කොහොමද? පළවෙනි පදයට D එකතු වෙලා දෙවෙනි පදේ හැදෙනවා. දෙවෙනි පදයට පොදු අන්තරය එකතු වුනහම තුන්වෙනි පදේ හැදෙන්න එපේ. මෙන්න දෙවෙනි පදේ. ඕකට එකතු වෙනවා පොදු අන්තරය. තවත් D එක කියන්නේ. එතකොට උත්තරේ මොකක්ද වෙන්නේ මෙතන? A ධන 2D. ඒ එකතු කිරීම 2D වෙනවා. හරිනේ? තුන්වෙනි පදේ මෙතන T3 කියලා ලියන්න. හතරවෙනි පදේ හැදෙන්නේ කොහොමද? A එකතු කිරීම 2D ට D එකතු වෙනවා. ඒකතු කිරීම 2D ට D එකතු වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි පදයට මෙන්න තුන්වෙනි පදය. තුන්වෙනි පදයට පොදු අන්තරයක් එකතු වෙනවා. උත්තරේ වෙනවා එතකොට ඒකතු කිරීම 3යි. පස්වෙනි පදයට තෝරන්නේ T5. ඒක අපිට ලියන්න පුළුවන් නේද? හතරවෙනි පදයට පොදු අන්තරයක් එකතු වෙනවා. එතකොට ඒ එකතු කිරීම 4යි D වෙනවා. දැන් ශ්‍රේණිය මෙහෙම ලියන්න පුළුවන්. පළවෙනි පදයේ A. ඊළඟට A එකතු කිරීම D. මේක දෙවෙනි පදේ. ඊළඟට A එකතු කිරීම 2යි D. මේක තුන්වෙනි පදේ. A එකතු කිරීම 3යි D. මේක හතරවෙනි. A එකතු කිරීම 4යි D. මේක පස්වෙනි. මට කියන්නකෝ මේකේ 10 වෙනිය හැදෙන්න ඕනේ කොහොමද කියලා? නිකන් මං අහන්නේ. ඒකතු කිරීම 9D වෙනවා නේද? ඒකතු කිරීම 9D වෙනවා. 15 වෙනි පදේ කොහොමද හැදෙන්නේ නැත්තේ? මේ නිකන් අපි ගත්තොත් ඉස්සරහට. ඒකතු කිරීම 14යි. ඒකතු කිරීම 14යි D. ওই විදිහට එන්න එපා යෝකේ. හරි. රයිට්. මේ වැඩි ඉවර කරගන්න විනාඩි ගැටලු මොනවා හරි තිබුණොත් අහන්න. ඉඩ මදි වගේ තියෙනවද දන්නේ නැහැ ටියුබ් එකේ.
හරි. දැන් මෙන්න මෙතනින් අපි පාඩමේ ලොකු කොටසක් තේරුම් ගන්නවා පුතේ. මේ කතා කරපු චූටි දේ ඇතුලේ. හරිද? මේක අපි සූත්‍රයක් විදිහට මතක තියාගන්න. මේ බලන්නකො මේකේ තියෙන රටාව. හරි? දවදානෙන් අහගෙන. එච්චරයි. ලියා ගන්න කරන්න මේ ටිකට මම වෙලාව දෙනවනේ. දැන් මෙහෙම හිතන්නත් පුළුවන්. මෙන්න මේ පළවෙනි පදයේ හැදිලා තියෙන්නේ පොදු අන්තර බිඳුවක් එකතු වෙලා. ඒ කියන්නේ පොදු අන්තරයක් එකතු වෙලා නැහැ. පළවෙනි පදයේත් පළවෙනි පදයේමයි. හරි? දෙවෙනි පදය වෙන්නේ පොදු අන්තර එකක් එකතු වෙලා තියෙනවනේ. එකයි d කියන එකනේ d කියලා ලියලා තියෙන්නේ. තුන්වෙනි පදයේ හැදෙන්නේ පළවෙනි පදයට පොදු අන්තර දෙකක් එකතු වෙලා. ඒක තියෙනවා. ඒක අපි අරගෙනක් තියෙනවා. ඔය විදිහනේ යන්නේ රටාව. දැන් මට කියන්නකෝ මෙන්න මේක කීවෙනි පදයේ වෙන්න ඕනද එතකොට? හත්වෙනි පදේ. මේ කීවෙනි පදයේ වෙන්න ඕනද? හත්වෙනි පදේ. හත්වෙනි පදේ කියලා කියනවා. දැන් උත්තර නැද්ද? හොඳට බලන්න අපෝ ඔය රතු පාටින් ලියපු රටාව දිහා. පළවෙනි පදේ. පළවෙනි පදයේ පොදු අන්තර එකතු වෙන්නේ නැහැ. දෙවෙනි පදයේ හැදෙන්නේ පොදු අන්තර එකක් එකතු වෙලා. තුන්වෙනි පදයේ හැදෙන්නේ පොදු අන්තර දෙකක් එකතු වෙලා. හතරවෙනි පදයේ හැදෙන්නේ පොදු අන්තර තුනක් එකතු වෙලා. පස්වෙනි පදයේ හැදෙන්නේ පොදු අන්තර හතරක් එකතු වෙලා. පොදු අන්තර 8ක් එකතු වෙලා. මේ කීවෙනි පදයේ වෙන්න ඕනද? නවවෙනි පදේ. 7 නෙමෙයි නේද? හත්වෙනි පදේ කොහොමද එන්නේ කියන්නකෝ මේ රටාවට අනුව. පළවෙනි පදේට කිරීම 6යිද පොදු අන්තර 6ක් එකතු වෙනවා. කොහොමද රටාව? ඒතර මේක සමාන්තර ශ්‍රේණියක තියෙන පොදු ආකෘතියක්. මේ සමාන්තර ශ්‍රේණිය වල තියෙන මේ දැනුම ඇසුරෙන් තමයි ඔයාලට 8 9 පන්ති වලදී මම සංඛ්‍යා රටා පාඩම උගන්වනකොට පොදු පදේ එකපාරට ගොඩනගන්න ඉගෙන ගත්තා. අර දිගට ලියන්නේ නැතුව එකපාරින් අපි පොදු අන්තරය හොයන්න ක්‍රමයක් හොයාගත්තා. ඔය පොදු පදේ ලියන්නේ. ඒ ක්‍රමයට ගත්තෙත් මේ රටාව පිළිබඳ දැනීමම තමයි. ඔබ දන්නේ එතකොට ඒක. දැන් අපි ඒක ඉගෙන ගන්නවා සමාන්තර ශ්‍රේණියක් විදිහට. හරිද? සමාන්තර ශ්‍රේණියක තියෙන ඕනම පදයක් හැදෙන්නේ සමාන ශ්‍රේණියක තියෙන ඕනම පදයක් හැදෙන්නේ අපි හිතමු 15 වෙනි පදය කියලා. 15 වෙනි පදය හැදෙන්නේ පුතේ පළවෙනි පදයට පොදු අන්තර 14ක් එකතු වෙලා. හරි? ඒතර 23 වෙනි පදේ කියලා හිතුවොත් ඒක හැදෙනවා පළවෙනි පදයට පොදු අන්තර 22ක් එකතු වෙලා. හැම වෙලේදීම වෙන්නේ අපිට අවශ්‍ය පදය හැදෙන්නේ අපිට ඕනේ 5 වෙනි පදේ නම් ඊට වඩා එකක් අඩුවෙන් තමයි පොදු අන්තර එකතු වෙන්නේ. පොදු අන්තර 4යි එකතු වෙන්නේ. අපිට ඕනේ 7 වෙනි පදේ නම් පොදු අන්තර 6යි එකතු වෙන්නේ. පළමු පදයට පොදු අන්තර 6ක් එකතු වෙනවා. හැම වෙලේම අවශ්‍ය පදය 10 නම් පොදු අන්තර එකතු වෙන්නේ 9. එකක් අඩුවෙන් එකතු වෙන්නේ. මේක තමයි සමාන ශ්‍රේණිය වල පොදු රටාව. හරිද? එතකොට මට කියන්නකෝ මේක කොහොමද හැදෙනව ඇත්තටද? ඒකත් කිරීම 39යි. ඉස්සර සංඛ්‍යා රටා පාඩමට වඩා දැන් සමාන ශ්‍රේණි පාඩමත් ලබන අවුරුද්දේ ගුණෝත්තර ශ්‍රේණි පාඩමත් ලේසි. හේතුව ඉස්සර අපිට සංඛ්‍යා රටාවක් දුන්නම අන්න ඒ සංඛ්‍යා රටාවට සුදුසු එහෙම නැත්නම් ඒ සංඛ්‍යා රටාවට ගැලපෙන ඒ සංඛ්‍යා රටාව නිරූපණය වෙන පොදු පදේ ඔබ විසින් නිර්මාණය කරගන්න. ඔබ විසින් ගොඩනගන්න. දැන් සමාන්තර ශ්‍රේණියක් නම් එහෙම පොදු පද ඔබ විසින් ගොඩනගන ඉන්න ඕනේ නැහැ. ඔබට දෙනවා පොදු පදයක්.
ඒකට අර මම මුලින්ම කිව්වා වගේ ගැළපෙන අගයන් ටික හරියට තෝරලා ආදිශ කර ගැනීම තමයි මේකෙදි කරන්න ඕනේ. ඔන්න බලන්න දැන් වැඩි. දැන් මේ විදිහට පළමු පදයට ලියන්න පුළුවන්. පොදු අන්තර බිඳුවක් එකතු වෙනවා 10 වෙනි පදයට ලිව්වා අපි පොදු අන්තර 9ක් එකතු වෙනවා 8 වෙනි පදය 7 වෙනි පදය 50 වෙනි පදය ඕන එකකට ලියන්න පුළුවන්. සමාන්තර ශ්‍රේණියක තියෙන ඕනම පදයක් අපි n කියලා ගත්තොත් tn හැදෙනවා පළමු පදයට පොදු අන්තර n ගානක්ද පුතේ n ට වඩා එකක් අඩුවෙන් දෙකතු වෙන්න ඕන. ඉන්ට වඩා එකක් අඩුවෙන්. දැන් මේ කතා කරපු උදාහරණ වලින් බලන්නකො. 9 වෙනි පදේ නම් පොදු අන්තර 8යි එකක් අඩුවෙන් එකතු වුනේ. 7 වෙනි පදේ නම් පොදු අන්තර 6යි එකක් අඩුවෙන් එකතු වුනේ. 5 වෙනි පදේ නම් පොදු අන්තර 4යි එකක් අඩුවෙන් එකතු වුනේ. n වෙනි පදේ නම් පොදු අන්තර එකතු වෙන්න ඕනේ ඒ දෙන ගානට වඩා අඩු ප්‍රමාණයක්. මේකෙන් තමයි සූත්‍රය ගොඩනැගෙන්නේ. මට සූත්‍රය ගොඩනැගෙන හැටි ගැන කතා නොකර මෙන්න මේක තමයි ළමයි පොදු පදේ මෙන්න මේක ලියාගන්න මේකෙන් අපි ගණන් හදමු කියලා හදන්නේ නැතුව මේක මට පුළුවන් විදිහට ඔබට අවබෝධ කරන්න මම උත්සාහ කළා. සමාන ශ්‍රේණියක පොදු පදේ හැදෙන්නේ මෙන්න මෙහෙමයි. ඕනම පදයක් හැදෙන්නේ මුල් පදයට පොදු අන්තර එකක් අඩුවෙන් එකතු වෙලා. ඔන්න ඔය සිංහලෙන් කියන දේ ගණිතයට සූත්‍රයක් විදිහට මෙහෙම එනවා. සමාන්තර ශ්‍රේණියක තියෙන ඕනම පදයක් හැදෙන්නේ පළමු පදයට පොදු අන්තර එකක් අඩුවෙන් එකතු වෙලා. පළමු පදයට පොදු අන්තර එකක් අඩුවෙන් එකතු වෙලා. 10 වෙනි පදේ නම් ඒට එකතු වෙනවා පොදු අන්තර 9ක්. 25 වෙනි පදේ නම් ඒට එකතු වෙනවා පොදු අන්තර 24ක්. n වෙනි පදේ නම් ඒට එකතු වෙනවා පොදු අන්තර n අඩු කිරීම එකක්. හැම වෙලේම සමාන ශ්‍රේණියක ඕනම පදයක් අපිට හදා ගන්න පුළුවන්. ඒ සමාන ශ්‍රේණියේ පළමු පදයට පොදු අන්තර එකක් අඩුවෙන් එකතු කිරීම. මෙන්න මේක අපි සූත්‍රයක් විදියට මතක තියාගෙන ගණන් හදනවා. හරි. දැන් අපිට 8 9 කළා වගේ පොදු පද ගොඩනගනග ඉන්න අවශ්‍ය නැහැ. සමාන ශ්‍රේණියක් නම් ඕනම සමාන ශ්‍රේණියක පොදු පදය අපි ගාව තියෙනවා. එක එක සමාන්තර ශ්‍රේණියෙන් සමාන ශ්‍රේණියට වෙනස් වෙන්නේ a ගේ අගයයි b ගේ අගයයි. පළමු පදයයි පොදු අන්තරයයි තමයි වෙනස් වෙන්නේ. හරි. ලියන්න මෙතනින්. සමාන්තර ශ්‍රේණියක පොදු පදය සමාන්තර ශ්‍රේණියක පොදු පදය ඔය කතා කරපු කාරණාව කලින් ගණන් හදපු දෙකටත් වළංගුයි ඈ. හරි. ධන වලින් ගන්නම්කෝ මේ බලන්න. පළවෙනි පදයේ 2නේ. ඒකට පොදු අන්තර එකතු වෙන්නේ නැහැ. හරි. එහෙනම් දෙකමයි. දෙවෙනි පදයට පොදු අන්තර එකක් එකතු වෙනවා. තුන් වරක් එකක් එකතු වෙනවා. ඒත් බලන්න උත්තරේ 5 එනවනේ. තුන්වෙනි පදේ හැදෙන්නේ පළමු පදයට පොදු අන්තර දෙකක් එකතු වෙලා. ඒත් බලන්න 8 නෙවෙයි දෙන්නේ කියන්නේ. ගුණ කරලා එකතු කරන්න ඕනේ. එතකොට 4 වෙනි පදේ හැදෙනවා පළමු පදයට මෙතන පොදු අන්තර 3ක් එකතු වෙනවා. පොදු අන්තරේ 3යි පොදු අන්තර 3යි. 5 වෙනි පදේ හැදෙනවා පළමු පදයට පොදු අන්තර 4ක් එකතු වෙලා. බලන්න 14 එනව නේද කියලා. 3 4 12 2යි 10. හරි. ඕක තමයි ඕනම එකක තියෙන රටාව. හරි. සමාන ශ්‍රේණියක පොදු පදය. යටි ලියන්න. මේ සූත්‍රය මතක තබා ගැනීම ප්‍රමාණවත්. හැදෙන හැටි හදලා පෙන්වන්න කියලා ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් ඔන්න හැදෙන රටාව අපි කතා කළා. ලියන්න මෙන්න. පළමු පදයේ ඒද පළමු පදයේ ඒද සිම්පල් ඒ සම්මත සංකේත වූවා. පොදු අන්තරය
D ද simple D අපි ඉස්සෙල්ලා ලියුවා වන සමාන්තර ශ්‍රේණියක n වන පදය එන පොදු පදය පොඩි කාලේ අපි ඔය ඉගෙන ගන්න සාධාරණ පදය පොදු පදය n වන පදය tn ඔය හැම නමින්ම හඳුන්වන්නේ පොදු පදය කියලා අපි ඉගෙන ගන්නවා n වන පදය tn නම් capital T simple n මුදන්න දේවල් නෙමෙයි tn නම් පළවෙනි ඊට තියෙනවා සූත්‍රය ලියා ගන්න පුළුවන් tn සමානයි a එකතු කිරීම n අඩු කිරීම එකයි d සාමාන්‍ය කාටට හුරුයි tn සමානයි a ධන n ඍණ එකයි d කියලා එනෝග අපි කියවන්නේ සාමාන්‍ය හරි tn සමානයි a එකතු කිරීම ඕක ධන නෙවෙයි කියලා අපි දන්නවනේ a එකතු කිරීම n අඩු කිරීම එක වාරයක් d ඕනම සමාන ශ්‍රේණියක පදයක් හොයන්න සම්බන්ධ කරගන්නේ මෙන්න මේ සූත්‍රය. ඔන්න සූත්‍ර දෙකයි තියෙන්නේ. එකතුවට සූත්‍රයක් තියෙනවා, පදයක් හොයන්න සූත්‍රයක් තියෙනවා. ඔන්න එකතුව සෙවීමේ සූත්‍රය. පදයක් සෙවීමේ සූත්‍රය. tn සමානයි a ධන n ඍණ එකයි d. අපි යමු ගානක් හදන්න. ටියුට් එකේ ගාන. ඕකේ. ටියුට් එකේ ඊළඟ පිටුවේ හතරවෙනි පිටුවෙත් ඒකට ඉඩ තියලා තියෙනවා. right. 2 5 8 කියන ශ්‍රේණියේ T8 ඒ කියන්නේ 8 වෙනි පදේනේ අහන්නේ. සූත්‍රය ලියුවා. Tn සමානයි a ධන n ඍණ එකයි d පොදු පදේ හොය හොයින්න ඕනේ මේක තමයි පොදු පදේ ඕනම එකට ගත්තා. දැන් අපෙන් අහන්නේ 8 වෙනි පදේ t8 මේකේ a කීයද ළමයි? a කීයද? 2යි. 2යි. පළමු පදේනේ a කියලා අර්ථ දැක්කේ. එකතු කිරීම 8න් එකක් අඩු වෙනවා. මේකේ d කීයද? තගල ගන්න හිතින් හදලා. 3යි. 3යිනේ. 8න් 5 අඩු කරාම 3යි. 5න් 2 අඩු කරාම 3යි. d ගන්න හැටි අපි කතා කරලා තියෙනවා. 3යි. දැන් අපිට පුළුවන් වරහන් ඇතුළ සුළු කරාම 7යි 4ක් 3 21යි. එහෙනම් උත්තරේට එනවා 20 8 වෙනි පදයේ මේ ශ්‍රේණියේ 23. දෙවෙනි ගානෙන් අහනවනේ 15 වෙනි පදේ. මම ඒකත් හදලා පෙන්නන්න. අමාරු හින්දා නෙවෙයි. සූත්‍රය ලියනවා. 10 12 පාරක් සූත්‍රය ලියනකොට සූත්‍රය මතක හිටින්නේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ටියුට් එක ගණන් ටික හදනකොට සියවතාවක් විතරම ලියවෙනවා මේක. මේ බලන්න. T15 දෙක එකතු කිරීම 15 නම් පොදු අන්තර කීයක්ද ළමයි එකතු වෙන්න ඕනේ? 14ක්. එක පාඩට මෙහෙම ලියා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. 15 එක කඩු වුණා 14යි. දෙක එකතු කිරීම 14 වත් 3 42යි නේ. 3 4 12යි. ඔව්. 47. 15 වෙනි පදේ එමනම් මේ සමාන්තර ශ්‍රේණියේ 44 වෙනවා. ටියුට් එකේ ඉඩ හරියට පාවිච්චි කරගන්න. එහා පැත්තේ පොඩි ඉඩක් දීලා තියෙනවා. තුන්වෙනි කොටස හදාන්න පුළුවන් අපිට එතන.
තුන්වෙනි ගානේ අහන්නේ 65 කියන්නේ මෙම රටාවේ කී වෙනියද කියලා. හරි? වෙනි අහන්න. 65 වෙනි පදය කීයද කියලා නෙවෙයි අහන්නේ. වෙනි අහන වෙලාවට අපි දන්නවා පොඩි පන්ති වල ඉඳලා එන්ව හොයන්න ඕන. නම් සූත්‍රය මේකනේ. tn සමානයි a එකතු කිරීම n අඩු කිරීම එක වාරයක් d. දැන් අපෙන් අහන්නේ වෙනියා. පළමු පදය නෙවෙයි අහන්නේ, d නෙවෙයි අහන්නේ. 65 කියන්නේ කී වෙනියද කියලා අහනවා. එහෙනම් පදයක් තියෙනවා මේකේ 65 කියලා. කී වෙනියද කියලා අහනවා. වෙනි අහන වෙලාවට පොදු පදයට සමාන කළ යුතුයි කියලා 8 9 පන්ති වලදීත් ඔබේ පොත්වල සටහන් දාගෙන ඇති. පන්ති හිටපු අය. හරි? a කියන්නේ 2යි. n ව තමයි දන්නේ නැත්තේ. n අඩු කිරීම එක වාරයක් 3. සරල සමීකරණයක් ලැබෙන්නේ. 65 සමානයි 2 එකතු කිරීම වරහන් ඉවත් කරනවා 3යි n අඩු කිරීම 3. අට කැමති විදිහකට මේක සුළු කරලා n හොයා ගන්න පුළුවන්. පියවර ගානේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන එනවනේ පුතේ 3යි n ඍණ 1 කියලා. හරි 10 වසර ළමයි එක්ක සරල සමීකරණ විසඳින්න එක බොරු වැඩක්. ඍණ 1 මේ පැත්තට ආවම 66 වෙනවා මේ පැත්තේ. ධන එකක් වෙලා නෙන්නේ. දෙපැත්තම 3ෙන් බෙදුනම n වල උත්තරේ 22ක් වෙනවා. මෙන්න මේ රටාවේ 22 වෙනි පදය තමයි 65 විදිහට ලියවෙන්නේ. ඔය රටාව දිගටම ලියාගෙන ගියා. හරි. දැන් ඕකෙන් කරන්න පුළුවන් වැඩ දෙක ඔච්චර තමයි. හරි. ඔච්චරයි මම අද දවසට කතා කරන්නේ. සමාන්තර ශ්‍රේණි සම්බන්ධයෙන්. ඊටු පැය භාගී මම යොදා ගන්නවා ජ්‍යාමිතිය කතා කරන්න. ජ්‍යාමිතිය අපිට අඟහරුවාදත් ගණන් හදා ගන්න බැරි වුණා. මේ පැය එකමාරදි කරේ බොහොම චූටි දෙයක්. මම මතක් කරන්න. සමාන ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා අඳුරගත්තා. පොදු අන්තරයක් තියෙන සංඛ්‍යා සමූහය. සමාන ශ්‍රේණික පොදු පදේ ගන්නෙ කොහොමද කියලා අඳුරගත්තා. කැමති පදයකින් ඊට පෙර පදය අඩු කරනවා. අපිට සංඛ්‍යා රටාවක් දුන්නා මේක සමාන ශ්‍රේණියක්ද නැද්ද කියලා තීරණය කරන්නේ කොහොමද කියලා අඳුරගත්තා. එකම පොදු අන්තරයක් තියෙනවද නැද්ද කියලා බැලුවා. ඊට පස්සේ අපි කතා කළා සමාන ශ්‍රේණියක ඕනම පදයක් නිරූපණය කරන්නේ කාගෙන්ද? සමාන ශ්‍රේණියක පොදු පදය. සමාන ශ්‍රේණියක පොදු පදය tn සමානයි a එකතු කිරීම n අඩු කිරීම එකයි d කියන සූත්‍රය අපි ඔප්පු කරලා ගත්තා. නිකන් කියලා ඉවර කරේ නැහැ. පළමු පදයට පොදු අන්තර එකක් අඩුවෙන් එකතු වෙනවා කියන වචනය සූත්‍රයකට හැරෙව්වම අපිට ලැබුණේ tn සමානයි a එකතු කිරීම n අඩු කිරීම එකයි d කියන සූත්‍රය. ඔය සූත්‍රය භාවිතයෙන් ගණන් හදන්න තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. හරිද? ටියුට් එකේ තියෙනවා ටියුට් එකේ තියෙන 4 සහ 5 කියන පිටු දෙක ඉවර කරන්න ඕන. හරි? ටියුට් එකේ තියෙන 4 සහ 5 කියන පිටු දෙක ඉවර කරන්න ඕන. හරි? ඔයාලා වැඩ කරන තරමට අපිට මේ වැඩේ ඉක්මනින් ඉවර කරගන්න පුළුවන්. හරිද? ටියුට් එකේ තියෙන 4 වෙනි පිටුව සහ 5 වෙනි පිටුව සම්පූර්ණ කරන්න ඕන. 5 වෙනි පිටුවේ යටම තියෙනවා කොටු කරලා එකක්. දැකද? පස්වෙනි පිටුවේ යටම තියෙනවා පෙළ පොතේ පුනරීක්ෂණ අභ්‍යාසය සහ පළවෙනි අභ්‍යාසය විසඳන්න කියලා. හරි? වැඩ ටික කරලා සූදානම් වෙලා ඉන්න. ලබන සෙන්සුරාදට අපි මේකේ ඉතුරු ටික කතා කරමු. මේ ගණන් පොදු පදයේ සම්බන්ධයෙන් ගණන් හදලා අපි ඊට පස්සේ යමු එකතුව සම්බන්ධ